මේ උතුම් වූ ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්මදානය සිදු කිරීම සඳහා අංක 66න් 8B මහල් වරාව පන්නිපිටිය ලිපිනේ පදිංචි චිත්‍රාංගනී ගලප්පත්ති මහත්මිය විසින් මෙම උතුම් වූ ධර්මදේශනය සඳහා සැදැහැති දායකත්වය දරා තිබෙනවා. උතුම් වූ ධර්මදානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියෙන් ගෞරවනීය දේශකයාණන් වහන්සේට මාර්ගඵල අවබෝධය සඳහා මෙම ධර්මදේශනය උපනිශ්‍රය වේවා. බලන්ගොඩ කරව් කැටිය පාරේ අංක 19 ලිපිනේ පදිංචිව සිට මීට වසර 10කට පෙර දෙසැම්බර් මාස 4 වන දින පරලෝ සැපත් දාස ව්‍යාපාරයේ නිර්මාතෘ GM සුගතදාස ආදරණීය පියාණන්ට මේ උතුම් ධර්මදේශනයෙන් ජනිත වන්නා වූ පුණ්‍ය කුසලය අනුමෝදන් වේවා. දෙසැම්බර් මාස 20 වන දින 89 වන ජන්මදිනය සමරන සුජීවත්ව සිටින ශීලා සුගතදාස ආදරණීය මෑණියන්ට දෙසැම්බර් මාස 17 වන දින ජන්මදිනය සමරන ඩොනල්ඩ් මැක්ස්වර්ත් ආදරණීය ස්වාමි පුරුෂයාට දෙසැම්බර් මාස 21 වන දින ජන්මදිනය සමරන ලාල් ගලප්පත්ති සහෝදරයාට නොවැම්බර් මාස 24 වන දින ජන්මදිනය සැමරූ කුමුදුනී ගලප්පත්ති සහෝදරියට ඇතුළු පවුලේ සියලු ඥාති හිත මිත්‍රාදීන්ට නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවා. උතුම් ධර්මාවබෝධය පිණිස මෙම සදහම් දේශනය හේතු පාරමිතාවක්ම වේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. පංචමේ භික්ඛවේ උපාදානස්කන්ධා කතමේ පංච රූප උපාදානස්කන්ධෝ වේදනෝපාදානස්කන්ධෝ සංඤ්ඤූපාදානස්කන්ධෝ සංඛාරූපාදානස්කන්ධෝ විඥානූපාදානස්කන්ධෝති. ධර්මානුශාසනාවෙහි සදහැබර මූලානුග්‍රහක දායකත්වයේ දරන්නා වූ පවුලේ අය ප්‍රමුඛ ධර්ම ශ්‍රවණාබිලාසී සදහවතුනි, අනුග්‍රහක බවතුන් අපට ඉල්ලීමක් කරමින් රූප උපාදානස්කන්ධය පිළිබඳව වැඩිදුර විස්තර කිරීමක් සහිත ධර්මදේශනාවක් කරන මෙන් ගෞරවයෙන් ආරාධනා කරමි. එනිසාම තමයි ඒක අඩංගු මාතෘකා පාඨයක් මා ගත්තේ. ඒවා ත්‍රිපිටකේ පුරාම හැමතැනම තියෙන දේවල් අහවල් තැනින් ගත්තා කියන්න අවශ්‍යත් නැහැ. කන්දක වගේ පුරාමත් තිබෙන නිසා. නමුත් අපිට මේක පටන් ගන්න වෙන්නේ එක්තරා මැද තැනක ඉඳලා. ඒ වගේම මට මේකෙදි ප්‍රකාශ කරන්න අවශ්‍යයි මේ අප මේ පැහැදිලි කරන දේවල් තේරුම් ගත්ත අය සඳහා නොවේ. තවදුරටත් තේරුම් නොගෙන කටපාඩම තුළ ඉගෙන ගැනීම තුළ හිරවී ඉන්න අය සඳහා සිතා බැලීම සඳහා. මොකද සිතා බලන්නනේ ඕන. යම් තැනකදී බුදුරජාණන් වහන්සේ යම් අයට ප්‍රකාශ කරනවා මෙහිදී ඔබම විමසමි. හරියයි වැටහේ නම් පිළිතුරු දෙන්න කියලා. එහෙම මේ සත්‍ය කරා යන ගමන පිළිබඳව කිසිදු ආකාරයක සැකයක් උන්වහන්සේ කෙනෙකුට ඇති කරලා නැහැ. ඔවුන්ට පැහැදිලි වෙන්න වෙනවා. අප පැහැදිලි කරගත්ත දේ අපට ගමන් පහසුව සඳහා උදව් වෙලා තිබෙනවා. ඔබට පැහැදිලි නොවීම ගමනට බාධාවක් වෙන්න ඉඩ තිබෙනවා. පසුගිය සතියකට දෙකට පෙර මහා චත්තාරිසක සූත්‍රය ඔස්සේ දේශනාවක් කරමින් තථාගත ශාසන තුල සම්මාදිට්ඨි දෙකක් තුල ආර්ය අෂ්ටාංගික මාර්ගය විග්‍රහ වෙන බව මා ඔබට එලි කළා. එතකොට පෘථග්ජන පුද්ගලයා සඳහා දසස්තුක සම්මාදිට්ඨියක් විස්තර වෙන බව සහ ආර්ය මාර්ගයක්, නමුත් ඒක භවගාමී බව. එහි මාර්ගඵල නැති බව. ඒක කර්ම මාර්ගය තුල සම්මාදිට්ඨිය බවත්. ආර්ය පුද්ගලයාගේ සම්මාදිට්ඨිය නැත්නම් ආර්ය මාර්ගයේ පුද්ගලයා තුල නොව පංච උපාදානස්කන්ධය තුල විග්‍රහ කර තිබෙන බවත් පැහැදිලි කළා. අන මේ සමාජයේ පුද්ගලයා තුල සම්මාදිට්ඨිය සහ මිත්‍යා දෘෂ්ටිය දෙකේ සේවස් 7ක් 8ක් තිස්සේ ජීවත් වෙලා තියෙනවා. නමුත් මේ මහා චත්තාරිසක සූත්‍රයේ සඳහන් සච්චිබංග සූත්‍රයේ සඳහන් නැති මේ පංච උපාදානස්කන්ධයේ මුල් කොටගත් සම්මාදිට්ඨිය පිළිබඳව ප්‍රමාණවත් විවරණ නැතිකම. අපිට හොයන අයට අනුගමනීය ප්‍රතිපදාවකට එන්නට බාධාවක් වෙලා තිබෙනවා.
මේ නිසා අනාර්ය මාර්ගයේ පවතුල පින තුල පුද්ගලයා තුල විස්තර වෙන බවත් ආර්ය මාර්ගය පංච උපාදානස්කන්ධය තුල පවේ පිනේ ධානයේ අනාත්මය දකින ආකාරය විස්තර වෙන බවත් සමාජය තේරුම් ගන්න ඕන. එවිට පංච උපාදානස්කන්ධය පොතේ තියෙන දෙයක් නෙවෙයි. පොතේ තිබෙන්නේ පෙළ, පෙළට අදාව ක්‍රියාවලිය සිදු වෙන්නේ කෙලින්ම ඔබ ළඟ බව තේරුම් ගන්න ඕන. එවිට බුදු සමය වන්නේ බුදු සමය හරියටම කැඩපතක් වගේ වෙනවා. කැඩපත රෙවි බලන පුද්ගලයා කැඩපත බලන්නේ නැහනේ. ඔහුගේ අවධානය යොමු වෙන්නේ තමන්ගේ රූපය කෙරෙහි. කැඩපත හැම විටම තමා පෙන්නන උපකරණයක්. පිළිඹුවක් උදව් වෙන්න. මා දකින්නේ තථාගත දේශනාව හැම විටම ඔබව පෙන්නන කැඩපතක් කියලා. ඔබට එබිලා බලලා ඔබව දැක ගන්න. අතීතර කතාන්දර කියා රස විඳ විඳ ඉන්නේ නැතුව. එවිට ජීවිතයක් අපාය ගෙනියන්න, ජීවිතයක් දෙව්ලොව ගෙනියන්න, ජීවිතයක් මිනිසුන් අතර උපදවන්න, ජීවිතයක් බඹලොව ගෙනියන්න. ජීවිතයක් හැම කයෙන් නෙවෙයි. කය කොහොමත් මෙහෙන් අතහැරලානේ හැම කෙනෙක්ම යන්නේ. නමුත් උපාදානස්කන්ධය තමයි බව ගමන හදලා දෙන්නේ. එනම් උපාදානස්කන්ධයට තථාගතයන් වහන්සේ වදාළ තව වචනයක් එකතු කළාම උත්පත්තිම් පඤ්ඤාපේමි සෞපාදානස්ස. උත්පත්ති පැනවීම සිදු වෙන්නේ උපාදාන සහිත බැවින්. එසේනම් අපි ඊළඟට නිගමනයට එන්න වෙනවා, තේරුම් ගන්නට වෙනවා. එහෙනම් එසේනම් අපාගාමී බව පවේ උපාදානයේ ප්‍රතිඵලයයි. කාමසුගතිගාමී බව පිනේ උපාදානයේ ප්‍රතිඵලයයි. ධානගාමී ප්‍රතිපදාව ධානවල උපාදානයේ ප්‍රතිඵලයයි. සෞපාදානස්ස උපාදාන සහිත කෙනාට. නමුත් මේ අර්ථයෙන් නොවේයි අපි පොතපත හදාරලා තිබෙන්නේ, ඉගෙනගෙන තියෙන්නේ, පාසල් අධ්‍යාපනයේදී උගන්වනු ලබන්නේ. එවිට අපට තාමත් මොනවත් ඉගෙන ගත්තේ නැහැ. පංචස්කන්ධය කියන්නේ ශරීරය. තවත් සමහර අයට පංචස්කන්ධයේ වේදනා සංඥා සංකාර විතරයි නාම රූප ශරීරය හෝ පඨවි ආපෝ තේජෝ. එහෙමයි නාම රූප කැඩෙන්නේ. දැන් මේවා පිළිබඳව ඔබට විමර්ශන ඥානයක් තියෙන්න ඕන. කොහොමද විමර්ශනය කරන්නේ? හොඳයි, ඉමේ බෙක්කේ තණ්හා කායෝ. මහණනි, තණ්හා ස්කන්ධ හයක් තියෙනවා. තණ්හා හයක්. දැන් කොහෙන්ද තියෙන්න ඕන? හයක් තියෙන්න ඕන දොරවල් හයෙන්නේ. දැන් දොරවල් හයෙන් නම් මොනවද ඒකට කියන්නේ? රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා. තණ්හාය ජායති සෝකෝ තණ්හාය ජායති බයන්නේ. දැන් රූප තණ්හා කියන්නේ ශරීරයට තියෙන තණ්හාද? මේ හයේදී චෛමේ වික්ඛේ තණ්හා කායේදී. එතකොට රූප බවට පත් වෙන්නේ රූප අරමුණ, ශබ්ද බවට පත් වෙන්නේ ශබ්ද රූප අරමුණ, ගන්ධ බවට පත් වෙන්නේ ගන්ධ රූප අරමුණ. එහෙම අරමුණු හය නේද රූප බවට පත් වෙන්නේ. අපිට එතෙන්ට එන්න බැරි වුණා නේද? මේ රූප කියන්නේ පඨවි ආපෝ තේජෝ කියන්නේ ශරීරය කියන කොටසට අරගෙන ඒක ද්‍රව්‍ය, අනිත් එක නාම කියලා ගත්ත නිසා. බැලුමට අපටත් හරි. නමුත් ඕපපාතික සත්වයින්ට වරදිනවා එතකොට. එතකොට ඕපපාතික ප්‍රතිසන්දි ගලපන්න බෑ. මොකද උන්ට පඨවි ආපෝ තේජෝ වලින් සකස් වුණ රූපයක්, රූපස්කන්ධයක් නැති බැවින්. අපාගත പ്രേත භූත සත්වයින්ටත් නැහැ, කාමසුගතිගත දෙවියන්ටත් නැහැ, බ්‍රහ්මයින්ටත් නැහැ. නමුත් ඔවුන්ගේ උපාදානය පඨවි ආපෝ තේජෝ නව පාපය කියලා ගත්තොත් අපාගත සත්වයින්ට ගැටලුවක් නැහැ. පින කියලා ගත්තොත් දෙවියන්ට ගැටලුවක් නැහැ. ධානය කියලා ගත්තොත් බ්‍රහ්මයින්ට ගැටලුවක් නැහැ. සෝපාදානස්සන උත්පත්තිම් පඤ්ඤාපේමි. එනිසා මේ රූප යෙදී තියෙන ආකාරයේ පාළිය තුල සිංහලට පරිවර්තනය කිරීමේදී මහ විශාල අවුලක් තියෙන්නේ. එක් එක්කෙනා තම තමන්ට රුචි පරිදි ගලපන්න ගිහින් අදාළ තැනට තේරුම් අරගෙන ගැලපිලා නැහැ කියන එක නිසා හොයාගන්නත් හරි අමාරු බව.
මෙතනයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. නමුත් අපට පෙහෙමත් තිබෙන වචනයක්. දැන් අපි හිතන් ඉන්නේ සතර මහා භූතයන්ගෙන් රූප හැදෙනවායි කියන එක. බාහිර ලෝකෙට ඒක හරි, කයටත් ඒක හරි. නමුත් චත්තාරෝ මහා භූතා පච්චා රූපස්කන්ධස්ස පඤ්ඤාපේමි කියන එකේ තේරුම සතර මහා භූතයන්ගෙන් රූපස්කන්ධය හැදෙනවා කියන එක නෙවෙයි. අපි ඒක ගන්න එහෙම තමයි. ආහාර වශයෙන් ගන්නා වූ සතර මහා භූතයන්ගෙන් ශරීරය හැදෙනවා කියන එක තමයි මේකෙන් කියන්නේ කියලා අපි රූපස්කන්ධය ශරීරයකට ගන්නවා. පංචස්කන්ධේ රූප නෙමෙයි ශරීරය කියන්නේ. ශරීරය වෙනම. කරජ කාය, රූප කාය. පංචස්කන්ධේ රූප කියන්නේ පංචස්කන්ධේ පහළ වෙන ශරීරය නෙමෙයි, ඇහි කනේ නාසයේ දිවේ කය දරවල් වලනේ. එහෙනම් එතකොට රූප වෙන්නේ දරවල් 6කින් එන රූප. හොඳයි, ඒවා ඔබට බාහිර ලෝකේ තියෙන දේවල් හඳුනා ගන්නට කොහොමද සිදුවෙන්නේ ඔබ දන්නවද? රූපේ නම් බාහිර ලෝකේ තියෙන වස්තු අපි නම් කරපුවා. ඒවා මොනවෙන්ද හැදිලා තියෙන්නේ? සතර මහා භූතයන්ගෙන්. ශබ්ද සතර මහා භූතයන්ගෙන්. ගන්ධ සතර මහා භූතයන්. එතකොට ඒවා ප්‍රත්‍ය වෙන ආකාරයේ ඇසට රූපයක් වශයෙන්, කනට ශබ්දයක් වශයෙන්, නාසයට ගන්ධයක් වශයෙන්, අනිකටත් එහෙමයි. පච්චය ප්‍රත්‍ය වෙනවා. ප්‍රත්‍ය වුණාම ඇස තුළ පහළ වෙන රූපේ රූපස්කන්ධයයි. අර ප්‍රත්‍ය වීමෙන් රූපස්කන්ධය හැදෙනවා කියලා නෙමෙයි පෙන්වලා තිබෙන්නේ. සතර මහා භූතයන්ගෙන් හැදෙනවා කියලා නෙමෙයි. පච්චය. අපි ඒක පැහැදිලි කරන්නේ බාහිර තියෙන වස්තුවක සෙවණැල්ල ඇසට වැටුනාම ඒ හැඩේ තියෙන දෙකක් ඇස තුළ පහළ වෙනවායි කියලා. ඒක ඇසේ ප්‍රසාදයක් පඨවි ආපෝ තේජෝ නෙමෙයි, ගෝචර රූපයක් පඨවි ආපෝ තේජෝ නෙමෙයි. ඒ සෙවණැල්ලක් පමණයි, සිතුවිල්ලක් පමණයි. නමුත් මේ සිතුවිල්ල, රූප සිතුවිල්ල, ශබ්ද සිතුවිල්ල, ගන්ධ සිතුවිල්ල, ඒක පහළ වෙන සිතේ ඇහි කනේ නාසයේ දොරවල් 6 පහළ වෙන එකක්. පක්ඛන්ද. ඒ රූපක්ඛන්ද යනු රූප රූපක්ඛන්ද, ශබ්ද රූපක්ඛන්ද, ගන්ධ රස පොට්ටබ්බ ඔක්කොම කියලා ගන්න වෙනවා. මන්දයත් ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයෙන් කියලා කෙලින්ම ඍජුව කියලා නොතිබුණත් සත්වයාට වේදනා 6ක් සහ සංඥා 6ක් සහ සංකාර 6ක් සහ විඥාන 6ක් පහළ වෙනවායි කියන එක ත්‍රිපිටකේ සඳහන් වෙනවා. 6ක් තියෙන්නේ 6 දොරෙන් කියන එක අපි අධ්‍යාහාරයෙන් පිළිගනිමු කියලා තිබුණ නැති වුණාට. ඒ කියලා නැතුව ඇත්තේ රූප කියන්නේ ශරීරය කියලා හිතපු අය පරිවර්තනය කරන්න ඇති, ඒ නිසා වෙන්නේ නැති. නමුත් වේදනා යනු විඳීම. එතකොට විඳින්නේ කොහොමද කියලා අහපුවම සැප දුක් උපේක්ෂා වශයෙන් විඳිනවායි කියලා කියනවා. මොනවද විඳින්නේ? අත උස්සන්න නැත්නම් ඔව් කියන්න. දොරවල් 6න් අරමුණු ගැනීමේදී ශරීරය විඳිනවා කියන අය කවුරු හරි? රූප කියන්නේ ශරීරය නම් එහෙනම් වේදනාවට පාත්‍ර වෙන්න ඕන ශරීරයනේ. නමුත් ඔබ හැම විටම විඳින්නේ අරමුණු රසය. අරමුණට එන්නේ රූපය. එනම් බාහිර දේවල් වල පවතිනා වූ රූප ස්වභාවයක් ඔබේ හිතට එන්නා වූ ප්‍රතිබිම්බයේ මාර්ගයෙන් හතුරා මිතුරා වශයෙන් හඳුනාගත්තාම ඒ රූපය හතුරා කොට විඳිනවා දුක් වේදනාව. ඒ රූපේ මිතුරා කොට විඳිනවා සැප වේදනාව. දැන් මේ වේදනා ස්කන්ධය බාහිර ලෝකයට සම්බන්ධ දෙයක්ද, ඔබේ ඉන්න හතුරට මිතුරට සම්බන්ධ දෙයක්ද? එතකොට ඒ මොහොතේදී ඔබ ශරීරය විඳිනවද, අරමුණ විඳිනවද? ශබ්දයේදී, ගීතයේදී ඔබ ශරීරය විඳිනවද, ගී රස විඳිනවද? එතකොට ඒක ශබ්ද රූපේ නේද? මා කියලා තිබෙනවා ඔය ශාස්ත්‍රීය ගීතය සහ ශාස්ත්‍රීය නොවන වේග රිද්ම ගීත කියන කාරණේ දෙකම රටේ පවතිනවා. නමුත් Taman හදාගත්ත ආකාරයට ශාස්ත්‍රීය ගීතයේ රුචි, වේග රිද්ම ගීතයේ රුචි. ශාස්ත්‍රීය ගීතය අප්‍රියයි, වේග රිද්ම ගීතය අප්‍රියයි සමහර අයට. එතකොට අර විඳිනකොට උපරිම සතුට සහ සන්තෝෂ ක්‍රියාව කියන දෙකම එකම ගීතයකට දෙන්නෙකුට එන්නේ කුමක් නිසාද? ඒක බාහිර ශබ්දයේ තිබෙන නිසාද? ඔබ හදාගත්ත ඔබේ අතීතයේ තිබිලා එන නිසාද? ඔබ විඳින්නේ ඔබ හදාගත්තේ කියලා තේරුම් ගන්න ප්‍රමාණවත් සාක්ෂි කියලා මං හිතන්නේ මේක. ඒකයි වැදගත් දේ. බාහිර ලෝකේ තියෙන දේවල් විඳින්නේ නෑ අපි. මේ පස් දොරෙන්. අපිට කැමති අකමැති පරිදි හදාගෙන
විඳිනවනේ විඳවනවා. ඉතින් රූපේ හැටි හතුරා මිතුරා කියන්නයි, ශබ්දේ හැටි සැප දුක් කියන්නයි සංඥාව ඕනේ. එයා තමයි ඒක හඳුනාගන්නේ. විඳින්න ගියාම ඒකේ තියෙන ඇලීමට ගැටීමට අනුව අගයක් එකතු කරන්න තමයි සංකාරය ඕන වෙන්නේ. අර මේ ගහෙන් අටීලා කොන්ද කැඩීලා තව එක මිනිහෙක් ගෙයි කියලා කවියක් තියෙනවා. බුලත් පුවක් වුණ දුම්කල වලට මේ තුන් දෙනාව සමගි කරන්න මැරිච්ච මිනිහෙක් ගෙයි කියලා කියන්නේ. ඒ වගේ මේ හතර දෙනාගේ ක්‍රියාකලාපය වාර්තා කරන්න තව කෙනෙක් ගෙයි. රූපය කරපු දේ, වේදනාව කරපු දේ, සංඥාව කරපු දේ, සංකාරය කරපු දේ වෙනසක් නැතුව හඳුනා ගැනීමට ඇහේ නම් චක්කු විඥානය, කනේ නම් සෝත විඥානය, නාසයෙන් නම් ගාන විඥානය, විඥාන හයක්. විඥාන වෙනම නෙමෙයි. විඥාන කියන්නේ අර හතර කරපු වැඩ හඳුනා ගන්න එක්කෙනාට. දැන් අපි මේ කතා කරන්නේ කෙලින්ම ආර්ය මාර්ගයට යන්න. දැන් අර පුද්ගලයාගේ ස්වභාවය මෙහා පැත්තට ඇවිදින් දැන් මේ පංචස්කන්ධය මුල් කොට ගත්ත දේ. දැන් තථාගතයන් වහන්සේ වදාරන්නේ ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයෙන් තොරව මිනිසාට ලෝකේ ජීවත් වෙන්න මේ දොරවල් හයෙන් ස්කන්ධ පංචකයක් පහළ වෙනවා. අපිට ඝනකයක් තියෙන නිසා ඝනකය තුළ දොරවල් හයෙන් පහළ වෙනවා. ඝනකයකින් ආධ්‍යාත්මික ආයතන හදාගත්තම ඝනකයක් අතෑරුණාට ස්කන්ධ පහළ වීමට බාහිර මොකුත් ඕන නැහැ. මනෝද්වාරයේදී පේන්නේ රූප. ඒ වගේ උපපාතික සත්වයාට හදාගත්ත දේ පහළ වෙනවා. දෙවියන්ට හදාගත්ත දේ පහළ වෙනවා. බ්‍රහ්මයින්ට හදාගත්ත දේ පහළ වෙනවා. එතකොට පංච උපාදානස්කන්ධේ රූප නෙමේ පාපය, පින, ධානය. ද්‍රව්‍ය දේ. ඒකට තව වචනකුත් ගන්න පුළුවනි අපිට. මේ රූප වේදනා සංඥා සංකාර පහට සක්කාය කියලා කියනවා. උපාදානයට හේතු වෙන ස්කන්ධ පහට සක්කාය කියලා කියනවා. ඒකට එන දේ මම කොට ගැනීමට සක්කාය. ඒකට මොනවද දෙන්නේ? ඇසේ කනේ නාසයේ දිවේ කය දෙන රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ වෙන්න පුළුවන්. ඒකට එන දේ මම කොට ගන්නවා. ඒ වගේම ඒකට පවපින ධානය එන්න පුළුවන්. එතකොට ඒකට එන දේ මම කොට ගන්නවා. ඊර්ෂ්‍යාව ක්‍රෝධය වෛරය වෙනවා. ඒකට එන දේ. ඒ ඕන දෙයකින් මම කොට ගන්නවා කියන එකේ තේරුම මයන්නෙන් හරි කයන්නෙන් හරි බුදු සමයේ මම හැදෙන්නේ නැහැ. ඒක උපදින ස්කන්ධ පහ සම්බන්ධයෙන් ඇති කර ගන්නා වූ ඇලීමේදී ගැටීමේදී තමයි මම බවට පත් වෙන්නේ. පංචස්කන්ධේ මම නැහැ. පංච උපාදානස්කන්ධේ මම ඉන්නවා. උපාදානයේ වීමම මඤ්ඤමානය. දැන් ඔබ වැඩියෙන් විස්තර කරන්න කියලා තියෙන රූපනේ. නමුත් රූප වෙනම විස්තර කරන එකේ තේරුමක් නැහැ. මොකද රූප තනියෙන් හැදෙන්නේ නැහැ වේදනා සංඥා සංකාර. නමුත් රූප විග්‍රහ කරන්න කියන්නේ රූප කියන්නේ පඨවි ආපෝ තේජෝ වලට, රූප කියන්නේ ශරීරයට, එහෙම කියලා මත සමාජයේ තිබෙන නිසාවය. ලියන්න කියන්න පාඩම් කරන්න උගන්වන්න ඉගෙන ගන්න පුළුවන්. හැබැයි අනුගමනය කරන්න නම් බෑ. මොකද තණ්හාය විපමුත්තස්ස නත්ති සෝකෝ කුතෝ බයන්නේ. තණ්හාව නැති වෙන්න ඕන සෝක දුක නැති වෙන්න. එතකොට රූප තණ්හාව කියන්නේ ශරීරයෙන් තියෙන තණ්හාව නෙවෙයිනේ. අපි කියන පංචකාමය කියලා. පස් දොරෙන් ගන්න අරමුණු වලට ඇතිවෙනා වැලීම ගැටීමනේ. එතකොට රූප අරමුණට, ශබ්ද අරමුණට, ගන්ධ අරමුණට, රස අරමුණට ස්වභාවයෙන්ම පුද්ගලයා ආසක්ත වෙනවා. නැත්නම් ලෝකෙදී ඒක දන්නේ නැහැ, නමුත් ඇලෙනවා. ඔහු ඇලෙන්නේ බාහිර වස්තුවට කියලා ඔහු හිතන්නේ. බිරිඳට, සැමියාට, දරුවන්ට, රත්තරන් වලට ආදි වශයෙන් බාහිර දෙයට ආසා කරනවා කියලා කියන්නේ. බාහිර දේ කවදාවත් ඇඟ ඇතුළට ගේන්න බෑ. ඒවා ආශ්‍රයෙන් සිතේ හදාගන්නා වූ මතයක්, දෘෂ්ටියක්, ආයතනයක් මේ තණ්හාව කියන්නේ. ඒක අර ලෝකේ එකේ නෑ. මේකෙන් ලෝකෙට බැඳෙනවා. ඒකයි පෙන්වන්නේ. අර සුදු ගවයයි කළු ගවයයි දෙන්න වෙනම ඉන්නේ, බැඳිලා නෑ. බන්ධනේ වෙනම එකක් කියලානේ පෙන්වන්නේ. ඒ වගේ මේ ලෝකෙට බැඳීම මේ ඔබේ ආසක්ත භාවය තුළ සිදුවෙන දෙයක්. අන්න එතකොට එහෙමනම් උපාදාන කියන වචනෙන් කියවෙන්නේ
බැඳෙන්න සිදුවෙන කියන අර්ථය. දැන් එතකොට පෘථග්ජන පුද්ගලයාට අයිති පංචස්කන්ධය නෙවෙයි. ඔහු පංච උපාදානස්කන්ධ පරිහරණය කරන්නේ. ඔහු පව තුළ හිටියත්, පින තුළ හිටියත්, ධානය තුළ හිටියත්, ඇස තුළ හිටියත්, කන තුළ හිටියත්, නාසය තුළ හිටියත්, මොන අරමුණක් තුළ හිටියත් ඔහුට සසරින් පුරුදු කරගත්ත කාරණාව තුළ අසුතා පෘථග්ජනෙක් නම් බුදුන් වහන්සේ වදාරනවා. මේ රූප වේදනා සංඥා සංකාර විඥාන පහට එන දේ මමය, මගේය, මගේ ආත්මය. රූපය තුළ මා ඇත, මා තුළ රූපය ඇත, මම රූපේ, රූපේ මම කියලා හතරකුත් පෙන්නනවා. ඒතර විස්තර අවශ්‍ය නැහැ අපට. මේ මඤ්ඤමානය සැබෑවක් නොව Taman හදාගත්ත පෞද්ගලික මුලාවක් බව තේරුම් ගන්න ඕනේ. මාන කියන වචනෙන් පෙන්වන්නේ ඒ මොහොතට ගැනීම කියන එක. ගැනීම. අතීතෙත් නෙමෙයි අනාගතෙත් නෙමෙයි. ශරීරය නම් ජීවිතේ පුරාම ගන්න එපේ. නෑ. අරමුණෙන් අරමුණට නැසෙනසි යන ගමනේදී අරමුණට එන දේ සමග ඇලීම ගැටීම මුලාවේදී ඇලීම ලෝභ ගැටීම දෝෂ මුලාව මෝහ. අන්න එහෙම රූප හටගෙන නැසෙන්න ඕනවා. රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ හටගත්ත ගමම්ම ජායමානේසු ජීයමානේසු මීයමානේසු සනයක්ෂණයක් පාසාම ඒවට ඇවිදින් වැඩේ කරලා දීලා යන්න තමයි ස්වභාව ධර්මය අපට ඉඩ කර ලබා දීලා තියෙන්නේ පරිසරය විසින්. අපි විසින් තම තමන්ට කැමති අකමැති පරිදි ඇලෙන්න ගැටෙන්න ගියාපම ඒක තමන්ගේ වරදක්. අන්නේ මඤ්ඤමානයට මමත්වෙන් ගැනීමට පංචස්කන්ධය පංච උපාදානස්කන්ධය බවට පත් කර ගන්නවයි කියලා කියනවා. දැන් පංචස්කන්ධයට හටගෙන අවශ්‍ය කර්තව්‍ය කරලා දුකක් වදයක් නැතුව නැති වෙලා යන්න පුළුවන්. නමුත් පංච උපාදානස්කන්ධයට එහෙම නැති වෙලා යන්න බෑ. අන්නේ නිසා පංච උපාදානස්කන්ධයක් බවට පත් කර ගැනීම අපි සසරට බැඳීමක් සංයෝජනයක් අපි අතින් සිද්ධ වෙන වරදක්. අන්න උපාදානයට බැඳීමේදී සත්‍යය බවට පත් වෙනවා. සත්‍ය උපාදානස්කන්ධයේ පවපින ධානය ඔස්සේ විචිත්‍ර කරමින් ඒකට අදාළ පැත්තට භවගාමී වෙන්නේ මේ උපාදානය නිසා. පවෙන් භවගාමී, පිනෙන් භවගාමී, ධානයෙන් භවගාමී. සදහම් වටහා නොගත්ත බෞද්ධයාට පවෙන් භවගාමී නරකයි, පිනෙන් භවගාමී හොඳයි. සදහම් ඇස පෑදෙන විට භවගාමී නරකයි, භව නිරෝධගාමී හොඳයි. භවගාමී නරකයි, භව නිරෝධගාමී හොඳයි. භවගාමී උපාදානය තුළ භව නිරෝධගාමී වෙන්න නම් උපාදානයෙන් මිදෙන්න ඕන. එසේනම් අපට මේ ඇස තුළ, කන තුළ, නාසය තුළ මොක්ෂණික ක්‍රියාකාරීත්වයේදී උපාදානය නැත්තම් මඤ්ඤමානය තේරෙන්න ඕන. මඤ්ඤමානෝ, උපාදීයමානෝ, අභිනන්දනමානෝ ඔය වචන ඔක්කොම පෙන්නන්නේ එතන තමයි. අර බද්දෝ මාරස්ස පදයෙන් පෙන්වන්නේ සංයෝජනය වෙනවා, සසරට බැඳෙනවා කියන එක. එතකොට මාරයට බැඳෙනවා කියන්නේ තවත් කාට හරි මාරයකට බැඳෙනවද නැත්නම් මේ උපාදානස්කන්ධේම මාරයාද? දැන් මේ මම කවුද? ඒ මෞකසින් බිහි වූ තැන් පටන් මැරෙන තුරුම ඉන්නා වූ එක්කෙනෙක්ද ආත්මයක්ද? ඒ මොහොතට එන දේ සම්බන්ධයෙන් ඇති වෙන ඇලීම ගැටීමට නමක්ද මේ දිට්ඨි කියන්නේ? මම කියන්නේ සක්කාය දිට්ඨි. දැන් රූප විස්තර කළා ඇති මං හිතන්නේ වේදනා සංඥා සංකාර ඔක්කොමත් එකට ගන්න මොකද තනියෙන් පහළ වෙන්නේ නැහැ කවදාවත්. රූප නම් වේදනා, වේදනා නම් සංඥා, සංඥා නම් සංකාර, සංකාර නම් විඥාන. ඇයි තථාගත බුදු පියාණන් වහන්සේට මේ ඒකකයේ දක්වා මේක ගේන්න උනේ සිවුම්ම? සමාජයට පේන්නේ මෞකසින් බිහි ජීවිතාසාන දක්වා ජීවත් වෙන පුද්ගලයෙක් සහ ආත්මයක් පිටින්.
ඔහු මම කියන්නේ ස්ත්‍රීට පුරුෂයාට නිලතල දරන්නාට. ඒක ලෝකෙට හරි. වෙනත් ආගම් වලටත් හරියන්න පුළුවන්. තථාගතයන් වහන්සේ වදාළ සක්කාය දිට්ඨියට ඒක හරියන්නේ නැහනේ. සක්කාය කියලා මේකයි ගන්නොත් ඉතින් ලොකු වරදක්. නමුත් ඇස තුළ පහළ කන තුළ නාසය තුළ දිව තුළ කය තුළ තමයි සක්කාය හයක් පහළ වෙන්නේ. ඒකනේ රූප වේදනා සංඥා සංකාර පහට සක්කාය කියලා කියන්නේ. ඒකට එන්නේ මොකක්ද? රූපේයි, ශබ්දේයි, ගන්ධේයි, රසේයි, ස්පර්ශේයි, පවේයි, පිනේයි, ධානේයි, ලෝභේයි, දේශේයි, මෝහයේයි, ඊර්ෂ්‍යාවේයි. ඒක එන දේවල් එක එක. දැන් අර ඇලීම, අල්ලා ගැනීම, ඒ ඕනෑම දෙයක් අල්ලා ගැනීමට නේද මමත්වෙන් ගැනීම දිට්ඨි කියලා කියන්නේ. දැන් ඒකට ඇයි සක්කාය දිට්ඨි සංයෝජනය කියලා කියන්නේ? සංයෝජනය කියන්නේ බැඳෙන නිසා. කොහොමද මේ සතරට බැඳීම සිදු වෙන්නේ? බැඳීම සිදු වුණොත් අන්න ඔබ සංයෝජන තුල සතර ගමන හදා ගන්න බව පවෙන් පිනෙන් ධානයෙන් ඉගෙන ගනීවි. පවෙන් පස්පව් දක්ෂා කුසල් තුල, පිනෙන් පංචශීලයේ සිට උපසම්පදා සීලය දක්වා පුද්ගල සංවරය තුල. නැත්නම් ලෞකික ධාන තුල. කොහොමද මේ බද්දෝ මාරස්ස කියන පදේ මේ කන්දක වර්ගය තුල විස්තර කරන්නේ? මාරයට බැඳෙනවා කියලා කිව්වට බෑ. ඒකට විස්තර කරනවා යලිත් අවශ්‍ය මොහොතක හට ගැනීමට අවශ්‍ය විදිහේ හේතුවක් ශේෂ වීම. තවත් පදයකින් සඳහන් කරනවා අනුස්සේති. තවත් පදයකින් සඳහන් කරනවා තණ්හා කිරීම නිසා ඉතුරු වෙන ශේෂය තණ්හා අනුස්සය. දැන් මේ මම පැහැදිලි කරන්නේ කොමක්ද? මුළු ත්‍රිපිටකයේ පුරාම පවතිනා වූ පැවැත්ම. ඔබේ සසරේ පැවැත්ම. පැවැත්ම තේරුම් ගත්තාම නවත්තන්න මොකද කරන්න ඕන කියලා තේරෙවි. පැවැත්මේ වහල්ලුන්ට කියන නම තමයි පෘථග්ජනයින් කියලා කියන්නේ. ඔවුන්ට නිදහස් වෙන්න ඇහක් පෑදෙන්නෙම නැහැ. ඔවුන් පැවැත්ම නරක කරගනි, හොඳ කරගනි, පැවැත්ම නැමැති හිරගෙදර ඇවිදී. ඒකට භව වන්දනය කියලා කියනවා. භව චක්‍රය කියලා කතා කරනවා. තව එක එක වචන පාවිච්චි කරනවා. මා දකින්නේ සසරට බැඳෙන්න මොනම උත්සාහයක්වත් කරන්න ඕන නැහැ. ස්වභාවයෙන්ම මේවට ඇලීම ගැටීම මුලාව තුළ සසරට බැඳීම සිදු වෙනවා. ඒකට ඉගෙන ගන්න ඕනෙත් නැහැ. උගත් නූගත් ભેදයක් නැහැ. ආගම් ભેදයක් නැහැ. ස්වභාවයෙන්ම සංයෝජනය සිදු වෙනවා. මොකද ඒක මායාව විසින් අටවපු උගුලක්නේ. ඔබ මේ නික්මයාන එක වළක්වන්න කොහේ හෝ අලවලා තබා ගන්නට. රූපය හොඳයි කියලා, ශබ්දය හොඳයි කියලා, ගන්ධය හොඳයි කියලා, පව හොඳයි කියලා, පින හොඳයි කියලා, ධානය හොඳයි කියලා සීමාව ඉක්මවා ගොස් අල්ලා ගන්නට. ඒවත් උපාදානය කරගන්න ඔබට ඉඩ කඩ දීලා තියෙනවා. ඔබ මේ උගලක් බව දන්නේ නැති ගිරවෙක් උගලට අහු වෙනවා වගේ මේකට බැඳෙනවා. මාර බන්ධනා. බද්දෝ ජායති බැඳිලා උපදිනවා. බද්දෝ මීයති බැඳිලා මිය යනවා. බද්දෝ අස්මා ලෝකම් පරන් ලෝකම් ගච්ඡති. මෙලොවෙන් පරලෝට යන්නේ කය නෙමෙයි අර බද්දෝ නැත්තම් බැඳීම නිසා. දැන් ඕක කඩා ගන්න උගන්නන කෙනෙක් මේ විශ්වයේ මේ අනිකුත් ලෝක තුල ඉන්නවයි කියලා විශ්වාස කරන්න එපා. කවුරු කිව්වත්. තිලෝගුරු බුදුරජාණන් වහන්සේ තිලෝගුරු වුණාට පහළ වුණේ මිනිසුන් අතර. මිනිසුන් ඉන්න තැන මගුල් සක්වල කියලා කියනවා. මිනිසුන් ඉන්න තැනට කියනවා මනුස්ස පටිලාභේ. අන්න එතෙන්දි මේ ගැලවෙන ආකාරය හමු වෙන එකට සද්දම්මස්ස දේශනා කියලා කියනවා. මිනිසුන්ට පස්දරින් බැඳෙන ආකාරය පස්දරක් තිබෙන නිසා සහ නුවණ ප්‍රමාණවත් බැවින් මිදෙන ආකාරය පාවිච්චි කරන්න පුළුවන්. සත්තුන්ට පස්දරක් තිබුණාට මිදෙන ආකාරය පාවිච්චි කරන්න නුවණක් නැහැ. ප්‍රේත භූත සත්තුන්ට පස්දරක් තිබුණාට ඒක බාහිරට විවෘත නැහැ, ඒක මනෝ ලෝකයක්. දෙවියන්ටත් එහෙමයි. බ්‍රහ්මයින්ට පස්දරක් ඇත්තේත් නැහැ. ඒක එක දොරයි. සිතේ සමාධියක් විතරයි.
මේ පිළිබඳව ඔබට තේරෙනවද? මේ සමාජයේ හිතන් ඉන්නේ පෙරේතොත් අපි වගේ ඇඟ තියෙන අය, දෙවියොත් අපි තියෙන ඇඟ වගේ ඇඟ තියෙන අය, බ්‍රහ්මයොත් අපි වගේ ඇඟ තියෙන අය. උන්ට උඩින් යන්න පුළුවන් එකයි වෙනස. ඒත් ගස් කොළන් තියෙනවා, ඒත් කෑම බීම් තියෙනවා, පෞල් ජීවිත ගත කරනවා. අපායෙත් එහෙමයි කියලා තමයි. බොහෝ දෙනා තාමත් තමන්ට පේන මට්ටමින් උපකල්පනය කරන්නේ. නමුත් මරණින් එහා පැත්තට උත්පත්ති විග්‍රහ කරන බුදුරජාණන් වහන්සේ අණ්ඩජ ජලාබුජ සංසේජ වලින් නවත්තුවොත් ඇහැට පේන සත්තු විතරයි ඉන්න ඕනේ. ඕපපාතික කියන වචනයක් දැම්මේ මෞකසකින් බිහි නොවන ඝනසිරුරක් ඒක රාශි නොවුනාට මනෝද්වාරයකින් මනෝමය ලෝකයක් තුළ තමන් කරගත්ත විපාක කර්ම හෝ පින් පව් හෝ පින් හෝ ධාන විපාක විඳින්නට සසරේ රැඳෙන්න සිද්ධ වෙනවා. දැන් ඔබට තේරෙනවද අපායත් පංච උපාදානස්කන්ධය, කාමසුගතියත් පංච උපාදානස්කන්ධය සුද්ධාවාස හැරුණාම ඒ වගේම රූපී අරූපී බමතලත් පංච උපාදානස්කන්ධය කියලා. එහෙන්ද පංච උපාදානස්කන්ධය පහළුනේ මෙහෙන් පව පින ධානයේ උපාදානය කරගෙනද ගියේ. මේ තුනටම කවුරු හරි යනවද එකපාර? නෑ. හදාගත්තොත් නෑන්නේ. පව දැඩිව ගත්තොත් පවෙන් යනවා. පින දැඩිව ගත්තොත් පිනෙන් යනවා. ධානය දැඩිව ගත්තොත් ධානයෙන් යනවා. සසරට වැටෙන පාරවල් තුනක් හදා ගන්නවා ඔබ. ඉතින් ඕක ගැන කොතරම් කතා කළත් උපාදානයේ වෙන ආකාරය එතකොට දුකයි හේතුවයි දේශනා කළා විතරක් වෙනවා. නමුත් බුදුවරු එහෙම නතර කරන්නේ නැහැ. උන්වහන්සේලා දුක්ඛංච දුක්ඛ සමුදයංච නැත්තම් දුක්ඛං දුක්ඛ සමුප්පන්නං දුක්ඛස්සච අතික්කමං අරියත් චට්ටංගිකම් මග. ඒක ඉක්මවා යන ගිය තැනක් සහ ඊට මගක්. ඒක සඳහාද? ඔබ හිතනවාද බ්‍රහ්මයන් සඳහා, දෙවියන් සඳහා, ප්‍රේතයන් සඳහා ආර්ය අෂ්ටාංගික මාර්ගය දේශනා කරයි කියලා? එන වෙනම භාෂාවක් යොදා ගන්න වෙනවා. මොකද පාලි නෙමෙයිනේ, ඒක සිංහලත් නෙමෙයි ඒගොල්ලන්ගේ භාෂාව. පාලියෙන් පාදි මාගධි භාෂාවෙන් දේශනා කළේ ಭಾರತයේ හිටපු අයට. ඒක බොහෝ උත්සාහයෙන් සිංහලට පරිවර්තනය කරලා තියෙන සිංහල තේරෙන අයට. ඒක තවත් නිර්දිව පැහැදිලි කරගත්තොත් ඉංග්‍රීසිට තවත් භාෂාවකට මිනිස්සුන්ට ඒක තේරුම් ගන්න පුළුවන්. නමුත් ලබාගත් ජීවිතය තුළ එබඳු ගැඹුරක් යොමු කරගන්න නැති අය ලබාගත් ජීවිතයෙන් ඔය ඉන්ද්‍රිය ගෝචර ලෝකයේ තියෙන ලබන තියෙන සැප තමයි සැප. ඉතින් ඒ සඳහා මුළු කාලෙම කැප කළාට කමක් නැහැ. ඉගෙනගෙන උගතුන් බවට පත් වෙලා වැටුප් අරගෙන යාන වාහන, ගෙවල් දරවල්, පවුල් පන්සල් කාලා බීලා මැරලා යන්නේ. ඒක තමයි ජීවිතයේ අර්ථය වෙන මොනවද? ඉතින් කොහොමත් මැරෙනවානේ. ඉන්නහාට බලන්නේ නැහැ. නමුත් තථාගතයන් වහන්සේගේ සමහර වචනවල තියෙන උදව්ව. යතාකම්මං ගමිස්සන්ති පුඤ්ඤපාප පලුප්පගා සබ්බේ භයන්ති මච්චනෝ. මරණයට බියයි සියල්ලා හිමි වෙන හින්දා. ඒ වගේම සියලු දෙනාම මරණයෙන් එහා පැත්තට පැවැත්මකට ප්‍රියයි. අහලා බලන්න ලෝකේ ඉන්න ඕන කෙනෙකුගේ. ඒක කොහොමද වෙනවද කියන්නේ ඒගොල්ලෝ දන්නේ නැහැ. නමුත් මේ තිබිච්ච සම්පත් මීට වඩා හම්බ වෙනවා නම් ස්වර්ගයට යන්න ප්‍රියයි. සදාකාලික හරි. කොහට හරි රැඳෙන්න ප්‍රියයි. නිරේට යනවා කියලාත් තියෙනවානේ. ඔවුන්ට මේ ආරම්භයට මෙහා අතීතයක් පෙන්වන්න බෑ. ආරම්භයේ මෞකසෙන් කියලා පෙන්වනවා. හැබැයි අනාගතයට උන්ට ඕනේ. ලබාගත් ජීවිතෙන් එහා පැත්තට උන්ට හදාකාලිකව ඉන්න ඕනේ. ඒක පෙන්වන්නට පංචස්කන්ධය තුල ඇරුණාම බෑ. ඒක පෙන්වන්නට මෞකසක් තුල කලලයක් ඇතිවීම සඳහා දෙදෙනෙක් පමණක් නොව තුන්වෙනෙකුත් ඕන බව එම ග්‍රන්ථවල සඳහන් කරන්නේ නැහැ. තුන්වැන්නාගේ පැමිණීම කියලා සිංහලෙන් කතා කරලා කවුරු හරි එනවා කියලා හිතන්නේ නැතුව ගන්ධබ්බෝ පච්චුපට්ඨිතෝ හෝති කියන එකේ අදාළ ගඩොල්ලුළු එතන වැලි එතන තිබෙනවා. බාසුන් නැහැ කෙනෙක් නැහැ ගේ හදන්න. අදාළ රූප කලාප සකස් වී තියෙනවා. ඒවා සකස් වෙන්නේ Tamanගේ මනෝවිඤ්ඤාණාත්මක චේතනාවන්ට අනුව. අන්නේ මනෝවිඤ්ඤාණාත්මක චේතනාවන්ට අනුව දකින සිහින ලෝකයේ තමයි කලලය හදන්නේ කියන එක විස්තර කරන්නට ප්‍රමාණවත් සාක්ෂි ඒ දහම් තුල නැහැ. නමුත් බුදු සමය තුල පවතිනවා. දැන් ඉතින් මේක මම දකින්නේ
එක තැනකින් පටන් ගමු නවත්තලා. කයකින් මෙලොවට එනවා පස් දොරෙන් ලෝකේ හඳුනාගෙන මනෝලෝකයක් හදා ගන්නවා. කය අතහරිනවා මනෝලෝකේ තියෙනවා පරලෝ යන්න. මනෝලෝකේ මෞකසකට සම්බන්ධ වුණොත් ආයේ කය හැදෙනවා. ඒකට කයෙන් සිත සිතෙන් කය, කයෙන් සිත සිතෙන් කය හැදීම. මෞකසකට සම්බන්ධ වෙන්න බැරි වුණොත් මනෝලෝකේ තිබෙනවා. එතකොට සිතේ තමයි කය ඔක්කොම තියෙන්නේ, මනෝමය කය. දැන් මේ උපාදානයෙන් වීමෙන් සිදුවෙන්නා වූ භවගමන පිළිබඳව විස්තර කරන තථාගතයන් වහන්සේ බෞද්ධයින්ට නැත්නම් මිනිසුන්ට නැත්නම් බුද්ධ ශ්‍රාවකයින්ට සොකී ජීවිතය තුළ උපාදානයෙන් මිදීමේ අවශ්‍යතාව අවධාරණය කරමින් ඒ මඟ ගන්න කියලා කියනවා. උපාදානයේ බයං දිස්සා ජාති මරණ සම්භවේ, ජාති මරණ ගෙනත් දෙන්නා උපාදානයේ බියක් වශයෙන් දැකලා ඔබට අනුපාදාය මුච්ඡන්ති, උපාදානයෙන් මිදෙන්න පුළුවන් නම් ජාති මරණ හමු වෙන්නේ. අන manussකම තුළ පවතිනා වූ බෞද්ධකම සැබෑ බෞද්ධකම. පාරම්පරික බෞද්ධකම හෝ නාමික බෞද්ධකම නෙමෙයි. උපාදානයෙන් මිදීම මුල් කොටගත් ජීවන ප්‍රතිපදාවක් ඒ මොහොතේ. හැම විට මේ මොහොතක් අලුතෙන් උදා වෙන්නේ. නමුත් ඒකට දරුවා එන්න අසමත්, අවදානයේ තේරුම් නොගත්ත කිසිවෙක් එන්න අසමත්. ඔවුන් අර පාරෙම යනවා. අර භවගාමී පාරම එකතු කරමින්ම යනවා. දැන් මේ සිද්ධිය සිදුවෙන ආකාරය ජීවිතය තුළ තථාගතයන් වහන්සේ විග්‍රහ කරන්නේ නැහැ. විග්‍රහ කරන්නේ ඇස තුළ, කන තුළ, නාසය තුළ, දිව තුළ, කය තුළ නැත්නම් අරමුණ තුළ. මන්දයත් අරමුණෙන් එහාට මොකුත් යන්නේ නැති නිසා. නමුත් අරමුණ තුළ ඔබ කරගන්නා වූ වැරද්ද නිසා බන්ධනයක් හට ගන්නවා. අන්න එයට බුදුන් වහන්සේ හොඳ ලස්සන සූත්‍රයක් පෙන්නලා තිබෙනවා. ඔබ ඔය අපිටත් පසු අධ්‍යාපන ලැබුව අය බැවින් ඔය සූත්‍ර පිළිබඳ තේරෙනවා ඇතිනේ. අපිත් දන්නවා සූත්‍ර ගැන. ඒ නිසා සූත්‍රය ඕන දෙයකට භාවිතා කරන්න පුළුවන්. මිල සූත්‍රය. එහෙම නැත්නම් යම් කිසි ගණනක් විසඳා ගැනීම සඳහා සූත්‍රයක් තියෙනවා. සූත්‍රයට යොදපුවාම එකක් දන්නේ නැති එක අනිත් ඔක්කොම දන්න නිසා උත්තරේ හොයන්න පුළුවන්. ඒ වගේ තථාගතයන් වහන්සේ මේ සසරට බැඳෙන සූත්‍රය සහ ගැලවෙන සූත්‍රය දෙනම පෙන්නනවා. මිනිස්සයා බැඳෙන සූත්‍රය දන්නේ නැහැ. බැඳෙනවා සූත්‍රය දන්නේ නැහැ. තථාගතයන් වහන්සේ සූත්‍රය පෙන්නනවා. අන්න සූත්‍රය ඔස්සේ යනකොට ඒ සූත්‍රය ක්‍රියාත්මක වෙන්නේ බාහිර ලෝකෙ නෙවෙයි, ඉතිහාසයේ නෙවෙයි, බ්‍රහ්මදත්ත රජුගේ රජමාලිගාවෙත් නෙවෙයි. ඔබේ ඇසේ, කනේ, නාසයේ, දිවේ, කයේ වර්තමාන මොහොතේ තේරුම් ගන්න වෙනවද කියලා. අන්නේ වෙන එක ඔබට දුක් ගෙනත් දෙනවා. ඒ වෙන එක පංච උපාදානස්කන්ධයට පත් වෙන පෙළ දහමයි. පංචස්කන්ධයක් පංච උපාදානස්කන්ධයක් බවට පත් වෙන පෙළ දහමයි මේ සූත්‍රය. මේ දෙක විතරයි මට මේ බුදු සමයේ පේන්නේ. උගන්වන්න උත්සාහ කරලා තිබෙන්නේ. ලක්ෂ සංඛ්‍යාත, කෝටි සංඛ්‍යාත වචන උදව් කරගෙන, දහස් ගණන්, ලක්ෂ ගණන් උපමා උදව් කරගෙන මේ ඇහැට පෙන්වන්න බැරි නුවණින් දකින්න ඕන මේ කාරණේ විස්තර කරන්න තමයි බුදවරු සොකී කාලය කැප කරලා තිබෙන්නේ. ඔබත් ඉගෙන ගන්න. අලුත් අය සඳහා පරණ අයට ඉතින් මොකද දැන් ප්‍රත්‍යක්ෂයි. ඒ වුණාට වටහා ගැනීම අඩු නම් හදු තේරුම් ගන්න. මේකට ජීවිත 3ක් හෝ ආත්ම 3ක් අපි එකතු කරගන්නේ නැහැ. මේක මොහොතකින් සිදුවෙන බන්ධනයක් නම් මොහොත තුල විග්‍රහ කරන්න සමත් වෙන්න වෙනවා. මොහොත ඇසේ, කනේ, නාසයේ, දිවේ, කයේ හෝ සිතේ. මොහොත උදා වෙන්නේ වර්තමාන මොහොතේ. මේ මොහොත උපදින විට ඔබට තව එකතු කරගන්න ඕන අගයක්, වටිනාකමක් පිළිබඳ තේරුමක් තියෙලා තියෙන්න වෙනවා. ඔබට දැන් යමක් හමු වුණාට මේ ජීවිත කාලය තුළම හමු වෙලා ඒවට අදාළ අගයන්, ඇලීම් ගැටින් මුලාවන් ඔබ චිත්තාභ්‍යන්තර ගත කරලායි තියෙන්නේ. සෑම දෙයක් සම්බන්ධයෙන් ඔබට අදාළ පෞද්ගලික දෙයක් තිබෙනවා. මෙය
වහාම සිතට එන්න ලෑස්ති වෙලා ඉන්නවා ගැටෙනකොටම. ඔබ තැබූ යම් දෙයක් ඇද්ද ගැටෙනකොට එන්න ලෑස්ති වෙලා ඉන්නවා. ඒ නිසා උන්වහන්සේකට වදාළනවා යංකෝ භික්ඛවේ අනුසේති. ඔබ මේ තොරවල් හයෙන් අරගෙන ගන්න තිබ්බද අනුසය කළාද? ගැටුණු ගමන් මෙයා එනවා. තේන සංකං ගච්ඡති. ඒන් තමයි මේ සංකත ධර්ම හේවත් පංච උපාදානස්කන්ධේ නැත්තම් මේ දුක හටගන්නේ. බාහිර ලෝකෙන් කියලා නෑ අර අනුසේති වලින්. දැන් මේ වැරද්ද වෙලා තිබෙන්නේ. දැන් ඔබට ඔබ විසින් හදාගත්තා වූ අතීතයේ වර්තමානයට ඇවිදින් වද දෙනවා දුක් දෙනවා. ඔබ හිතන් ඉන්නවා ලෝකෙ දුක් දෙනවායි කියලා. සියුම්ම බලන්න පුරුදු වෙන්න එතන. වෙනම විවේකව ඉඳගෙන බාහිර ලෝකෙ දුක් දෙනවද? එහෙනම් හැම සිද්ධියක්ම සමානව මිනිස්සුන්ට දුක් හෝ සැප දෙන්න ඕන. එහෙම වෙනවද බලන්න. කෙනෙකුට හතුරා තව කෙනෙකුට මිතුරා. මිතුරා නම් ඇලෙනවා හතුරා නම් ගැටෙනවා. කෙනෙකුට සුවඳ දේ තව දෙනෙකුට ගැඳයි. සුවඳ නම් ඇලෙනවා ගඳ නම් පිළිකුල් කරනවා. කෙනෙකුට මිහිරි දේ තව කෙනෙකුට අමිහිරි. මිහිරි කෙනා ඇලෙනවා අමිහිරි කෙනා ගැටෙනවා. මේක බුදුම ලෝකයක් නේ. එහෙමනම් මේ සබ්දය මිනිසෙකුට මිහිරි කරලා පෙන්වනවා අමිහිරි මායාකාරයෙක් එහෙනම්. ගන්ධය කෙනෙකුට මිහිරි කරනවා තව කෙනෙකුට අමිහිරි කරනවා. රූපය කෙනෙකුට හතුරා කරනවා මිතුරා කරනවා. එහෙම එකක් තිබෙනවද ඒකේ? නෑ. ඒ අවිඥානික වස්තු වල එහෙම මොකක්වත් නෑ. අන්න ඒක තමයි අපි ජීවත් වෙන්න ගිහින් ඒවට අදාළ ඇලීම් කියලා කියන්නේ මේ අපි එකතු කරගත්ත අගයන්. වර්තමාන මොහොත ඔබ කවදාවත් දකින්නේ නැහැ. ඔබ දකින්නේ අර අතීතය. ඔබට දුටු දේ දුටු පමණින් නතර වෙන්න බෑ. අර අයනවා එතෙන්ද. අර බාහිරට අදාළේ දුටු දේ දුටු පමණින් නතර වෙන්න පුළුවන් කියලා නෑ. දුටු දෙයක්ම මහ විශාල එකතු කරගත්ත අතීතයක් එනවා. ඒක තම තමන්ට අදාළ පෞද්ගලිකත්වය. මේ ජීවිතය තුළ වශයෙන් තමයි අපට දකින්න පුළුවන්. නමුත් ලෝභ දේශ වශයෙන් නම් සංසාරිකව. දැන් ඉතින් ඕක තමයි සූත්‍රයෙන් පෙන්වන්නේ තින්නම් සංගති පස්සෝ පස්සපච්චා වේදනා කියලා. මේකට බාහිර කාරණා දෙකක් ප්‍රත්‍ය වශයෙන් උදව් වෙනවා. අපි එකට කියනවා ඇසේ ප්‍රසාදේ ගෝචර රූපේ, කනේ ප්‍රසාදේ ශබ්ද රූපේ, නාසයේ ප්‍රසාදේ ගන්ධ රූපේ. ඒවා පච්චයා පුංචි ප්‍රත්‍ය විතරයි. ඒවායේ නෙමෙයි ඔබ ඔය කතා කරන විඳීම ගැටීම තිබෙන්නේ. අර සංගවා ගත්ත එක එතෙන්ට එනවා. එහෙම කුණු ගොඩක් එන බව, මැරිච්ච අතීතයක් එතෙන්ට එන බව ආර්ය පුද්ගලයෙක් වෙනතුරු තේරෙන්නේ නැහැ. මේ ලෝකේ තියෙන එක විඳිනවා කියලා හිතන් ඉන්නවා. තමන් හදාගත්ත කුණු ගොඩක් විඳිනවා කියලා තේරෙන්නේ නැහැ. දැන් ඒකේ තියෙන ආකාරයට මේක සැප දුක් උපේක්ෂා වෙන්නේ බාහිර ලෝකේ තියෙන ආකාරය නෙවෙයිනේ. ඔබ හදාගත්ත ආකාරය. ඒකනේ එකම දෙයක් සම්බන්ධයෙන් කෙනෙකුට විඳීම් 6ක් 10ක් 100ක් තියෙන්නේ. එතකොට ඒ තණ්හාව බාහිර ලෝකේ තියෙන එකද රූප තණ්හාව කියන්නේ? තමන් හදාගත්ත රූපෙට ඇලෙන ගැටෙන ආකාරයනේ. වේදනාව විඳීම ප්‍රත්‍ය වෙනවා ඇලෙන්ට තණ්හා කරන්ට. තණ්හා ප්‍රත්‍ය වෙනවා දැඩිව ගන්නට උපාදානයට. උපාදානයේ ප්‍රත්‍ය වෙනවා අනුසේති වෙන්න හේවත් හේතුවක් ඉතුරු කරලා අවසන් වෙන්න. මේ ඉතුරු කරලා අවසන් වෙන එක පංච උපාදානස්කන්ධය කියලා කියනවා. අර උපාදාන කියලා පෙන්වන්නේ. මෙන්න මේ ඇස තුල, කන තුල, නාසය තුල, දිව තුල, කය තුල, සිත තුල, පව තුල, පින තුල, ධානය තුල, දරහව තුල, ඊර්ෂ්‍යාව තුල, වෛරය තුල පෘථග්ජන පුද්ගලයාගේ මේ අරමුණක එකතු වීමේ සූත්‍රයේ පොදු සූත්‍රයේ මේ ඕක ඉතින් කරමින් හිටපු දේ අනන්ත සංසාරේ. නමුත් එහෙම විග්‍රහ කරලා පෙන්වන්න සමතෙක් නැහැ. මොනවා වුණාද දන්නේ නැහැ. දුකටපත් වෙනවා කියන වරුණාම මේක ඇස තුළ, කන තුළ, නාසය තුළ විග්‍රහ කරන්නට බුදුවරු වරුණාම කෙනෙක් සමත් වෙන්නේ නැහැ. අපේ බුද්ධ ආගමෙත් ඒක ඇස තුළ, කන තුළ වෙනකොට ජීවිතය තුළ විග්‍රහ කරන්න නැත්නම් ආත්ම තුනක් තුළ විග්‍රහ කරන්න පෙළක් හදලා අපි වෙනම ගෑවලා. අපිට තේරෙන්නේ නැහැ ඒක හොයාගන්න. අපි හිතන් ඉන්නවා මේ තියෙන පෙළ තමයි බුදුන් වහන්සේ වදාළ පෙළ කියලා. ඉතින් ඕකට වෙනම සූත්‍ර වගේක් තියෙනවා 10ක්ද කොහෙද? කරුණු 10ක් පෙන්වලා තිබෙනවා මේක ආර්ය මාර්ගය තුල විතරයි තියෙන වෙන කොහෙවත් නැහැ කියලා. 10ෙම තියෙන එකක්
හමුණ දවසක කියන්නම් කොනනා. අනේ ආර්ය මාර්ගය තුළ තිබෙන එක මේ අනාර්ය පෘථග්ජන මාර්ගය තුළින් බැහැර වෙලා කියන එක ඒකෙන් කියවෙනවානේ. ඒකේ ප්‍රතිඵල තියෙන්නේ ආර්ය මාර්ගය තුළ ආර්යයන් තුළ විතරයි. අපි නාමික බෞද්ධ බවට පත් වෙලා අනාර්යයන් බවට පත් වෙලා ඒක තුළ කොහෙන්ද එහෙනම් ඒක තියෙන්නේ? එහෙනම් ඒක අනාර්යයන් තුළ තිබෙනා වූ බුදුන් වහන්සේ පහළ වෙන්නේ පෙර තිබුණ එකක් නැත්නම් පස්සේ කාලෙක හදපු එකක්. දැන් මේ පෙරදහම ඔබ දැක්කද සූත්‍රය? මම කියන්නේ මේකට අභිධර්මය. ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයෙන් තොරව අසකරණාසය දිවකය කියන ભેදයෙන් තොරව පෞපින් ભેදයෙන් තොරව කාම විතර්ක ව්‍යාපාද විතර්ක විහිංසා විතර්ක ભેදයෙන් තොරව එකම සූත්‍රය. පෘථග්ජනයට. ඒකනේ මේක ටිකයි කියලා කියන්නේ. දැන් ඔබට තේරෙනවා නම් උපාදානයේ වෙන මග දැන් නොඅනුපාදානස්ස උපාදානයෙන් මිදෙන්නේ කොහොමද? මේ පෙළේ නෙමෙයි තව පෙළක්. මේ පෙළ සසරට යන පෙළ භවගාමී පෙළ. අර පෙළ බුදුන් වෙත යන පෙළ. භව නිරෝධගාමී පෙළ ඒක බුදුන් වෙත යන පෙළ. අන්න මේ පෙළට වැටහෙන එක සහ මේ පෙළ අනුගමනය කරන්නන්ට ආර්යයන් කියලා කියනවා. ලෝකේ කවුරු මොන මොන වචන කිව්වත් කමක් නැහැ. ලෝකයට ඒ අය පේන්න පුළුවන් බුදුන් වහන්සේත් පෙවුනේ මේ කණෙක්ගේ කොරෙක්ගේ පිලෙක්ගේ සත්‍ය අපායට යවන කෙමනක්ගේ පවුල් කඩා ඉරවන්න ආපු කාලකන්ණියකේ කියලා. ඔය පෙනුනේ. ඒ සිදුවීම් මනෝ මනුස්සයින්ට පෙරෙන හැටි. නමුත් අපිට මේ මාර්ගය තේරෙනවා නම් එහෙනම් ඉතින් මේ අති දීර්ඝ සංසාර ගමනේ කෙම්බිමට පත්වීම සඳහා අවශ්‍ය මාර්ගය හමු වුණා කියලා ආකිමීඩිස් උදම් ඇනුවාසේ. ඔබ පාරට පැනලා දුවන්න එපා ඒ වගේ යුරේකා කියන්න වෙනවා. මට හමු වුණා මම සොයාගත්තේ නෙමෙයි මමත් නෙමෙයි ඔබත් නෙමෙයි බුදුන් වහන්සේ වදාළ පෙළ දහම හමු වුණා කියලා අප්‍රමාණ සතුටක්. අන්දයත් මේ හම්බ වුණ අනුගමනය කරන එක කර්ම මාර්ගය අරක ඵල ලබන මාර්ගය ඵල ලබන මාර්ගඵල කියන්නේ ධර්ම මාර්ගය. මම හිතන්නේ මේ ආරාධනාව ඉදිරිපත් කරපු පින්නතුනොත් මගේ ලවා මේක තමයි ටිකක් විස්තර කරවා ගන්න බලාපොරොත්තු වෙන්නේ ඇත්තේ. ඔවුන්ට සැක නැති වෙන්නත් පුළුවන්. නමුත් සැක ඇති අයගේ සැක දුරු වීම සඳහා මා හිතන්නේ ඉදිරිපත් කරන අදහසකුත් තිබෙනවා. මේ සාවිතාල පොත් සංඛ්‍යාවක්, මේ සාවිතාල ප්‍රඥාවක්, මේ සාවිත වයසගත කිරීමක් කරන්න ඕන කියලා මහ විශාල බරක් අපේ ඔළුවේ පටවලා තිබෙන්නේ. මේක කවදාවත් කරන්න බැරි රූපී අරූපී ධාන උපදවලා රූපී අරූපී ධාන කඩලා විනාශ කරලා බැඳින් කඩලා යන්න ඕන ගමනක් විදිහට තමයි පොතපත අපට මේක උගන්වලා තිබෙන්නේ. එතෙන් සිට බැලුවාම කෝ සුනීතට සෝපාකට මේවා බලපාලා නැහනේ. ඔය මොකක්වත් බලපාලා නැහැ. අනේ අනුසාරයෙන් හිතන්න සුනීතට සෝපාකටත් තේරෙන රාජ්‍යපාලාටත් තේරෙන පටාචාරා කිසాగෞතමිටත් තේරෙන පුංචි පෙළ දහමක් පුංචි පරිවර්තනයක් මේක තියෙන්න ඕන. මේ සමාජය මේක සැහැල්ලු කරලා මේ ක්‍රමයෙන් සැහැල්ලු කරලා සමාජය මෙතෙන්ට ගෙනමු අපි. ඔවුන් පටිසෝතගාමීන් කරමු අපි. ඔවුන්ට සැබවින්ම අවංක වෙන්න වෙනවා. එතකොට මේ සමාජයේ අවංක භාවයේ ඉහළ යන සමාජයක් වෙනවා. දැන් මේ තිබෙන සමාජයේ අවංක භාවයේ ඉහළ යන එකක් නෙවෙයිනේ. ලේබල් ගහගෙන හිටියට එක එක ආගම්වල වංක භාවයේ ඉහළ යන බව තමයි කරන හොරකම් මරකම් තක්කඩි වෙනදාම් වලින් තේරෙන්නේ. ඒ කියන්නේ ආත්මාර්ථකාමී වෙලානේ මිනිසුන්. මේ අවංක භාවය තුළ මිනිසුන් ආත්මාර්ථකාමී වෙන්න බෑ. අන්දයත් අර මේ මට මතක් වෙන්නේ හරියටම උදාහරණේ ඉදිකටු සිදුරක් සම්බන්ධයෙන් කතා කරපු තියෙනවා යනවා වගේ වැඩක් කියලා. කාටද මන් දන්නේ. ඒ වගේ
මේ බුදු සමයේ මාර්ගයේ ආත්මාර්ථකාමීන් සඳහා වැසූ දොරටුවක්. ටිකට් එක දෙන්නේ නැහැ, බලපත්‍ර දෙන්නේ නැහැ. ඇතුල් කරගන්නේ නැහැ. ස්වයංක්‍රීයව කිසිදු අල්ලසක් අරගෙන නෙවෙයි. අමනාපෙන්කුත් නෙමෙයි. සුදුසු නැහැ. සබ සුදුසුකම්ලත් වෙන්න වෙනවා. ඒ සුදුසුකමේදී මෙන්න මේ කාරණාව ඊළඟට තේරුම් ගන්න වෙනවා. ඇස තුළ, කන තුළ, නාසය තුළ, දිව තුළ, කය තුළ, සිත තුළ, පව තුළ, පින තුළ, ධානය තුළ, ලෝභය තුළ, ද්වේෂය තුළ, මෝහය තුළ, ඊර්ෂ්‍යාව තුළ ඕනෑ එකක් තුළ අපි මේ කලේ අනන්ත සංසාරේ පුරුදුගත්ත එකතු වීම. එකතු වෙලා සතර හදනවා. එකතු වීමෙන් මමත්වයෙන් ගැනීමෙන් සතර හැදේ. මමත්වයේ ඒක තුල තියෙන දෙයක්. ඒකට එන දේ මමත්වයෙන් ගන්නවා. එතකොට ඒක සංයෝජනයක් හේවත් සක්කාය දිට්ඨිය වෙනවා. දැන් බැඳිච්ච එක කඩන්න බෑ. බුදුන් වහන්සේ වදාන්නේ බැඳිලා කඩන්න කියලා නෙමෙයි, අත්තානු දිට්ඨින් ඌහච්චේව මච්චතරෝසියා. සක්කාය දිට්ඨියට නොපැමිණෙන්න උත්සාහ කරන්න. නොපැමිණීම කියන්නේ මොකද්ද? එහෙම තේරෙනකොට තමයි මේ මග හරි ලේසි කියලා තේරෙන්නේ. එවිට ඔබට මේ ත්‍රිපිටකයේ පුරාම වචන ගොඩක් තියලා තියෙනවා උතෙන්ට එන්න. මම අලුතෙන්ම වචනයක් හදනවා එකතු නොවීම කියලා. මේ එකතු නොවීම කියන පදේ මම වසර 15ක් 20ක් තිස්සේ කියනවා අමඤ්ඤ මානෝ, අනුපාදීය මානෝ, අනබිනන්දන මානෝ, නානුසේති. ඒ ඔක්කොගෙම කියන්නේ ඕක. එකෙන් අපි තේරුම් ගන්න බුදුන් වහන්සේට මේ සදා වෙන මාර්ගයක් තිබිලා නැහැ කියන්න. උපමා විතරයි වෙනස් වෙන්නේ. ඉතින් අපෙන් ධර්ම දේශනා අසන්නන් ඉල්ලන තාක්කල්, ත්‍රිපිටකයේ සූත්‍ර දේශනා තිබෙන තාක්කල් අපට සූත්‍ර දේශනාව ඔස්සෙන් මේ පෙළ පෙන්වන්න පුළුවන්. නැතුවත් පුළුවන්. දැන් මේ අද ධර්ම දේශනාවක් කරන්නේ සූත්‍ර දේශනාවක් බලන නෙවෙයිනේ. සියලු පොදු ධර්ම දේශනාව පොදුවේ. දැන් මේ කරන වැඩේට තමයි බුදුන් වහන්සේ මේ මෙතෙක් කරපු දෙයට තමයි පමාව කියලා කිව්වේ. සසරේ පමාව. අපාය හදනවා, දිව්‍ය ලෝකේ හදනවා, බ්‍රහ්ම ලෝකේ හදනවා. පමාදුව මලවුන් නැන්නනේ, මරණයටපත් වෙන්න පාර තමයි හදන්නේ. මේ නොකිරීමටනේ අප්‍රමාදය කියන්නේ. අන කෙනෙකුට සමීප වෙන්න බැරි වුණේ මේ නොකරනවා කියන්නේ මොකක්ද? නමුත් එක මේ පෙළේ තිබෙනවා. අර තින්නාන් සංගති පස්සෝ පස්සපච්චා වේදනා බැඳෙන පාර, නැත්නම් ප්‍රමාද විහරණේ පාර, මාරයට යන පාර. අතන පෙන්නනවා පස්ස නිරෝධෝ වේදනා නිරෝධා වේදනා නිරෝධෝ. අර ඕනෑම තින්නාන් සංගති පස්සයකදී මේ බාහිර ප්‍රසාද ගෝචර රූප තියේවි. අතීතෙන් එන එක නේද ඔබේ පස්සේ ඔබට දුක් දෙන්නේ. මෙයා නේද ඔබට බලවත් කරගත්ත දුක දෙන ස්කන්ධය. ඔබ නේද ඒක හදාගත්තේ. දැන් මෙයාට කිරි දෙනවද, ආහාර දෙනවද, කෙට් වෙන්න හරිනවද? ඔබ මේකට එකතු වෙනවා නම් තවදුරටත් මෙයාට ආහාර දෙමින් සතර පවත්නවා. ඔබ මෙයාට එකතු වෙන්නේ නැත්නම් එයාට කෙට්ටු වෙන්න සිද්ධ වෙනවා. ඔබ එයාට ආහාර දෙන්නේ නැහැ. මෙන්න මේ එකතු වීමයි එකතු නොවීමයි කියන දෙකට තමයි පංච උපාදානස්කන්ධේ නිස්සකාත්මකට ගැනීම, පංච උපාදානස්කන්ධේ දුක්ඛානාස වශයෙන් බැලීම කියලා කියන්නේ කියලා කවදා හරි දැක ගන්න. නෝනින් දැක ගන්න. එතකොට එකතු වීමේදී ඔබේ දර්ශනය අර බුදුන් වහන්සේ විපල්ලාස සූත්‍රයෙන් වදාළ පරිදි අනිත්‍ය නිච්ච සංඤිනෝ, අනිත් දුක්ඛානාත්ම අසුබ දේවල් නිස්සකාත්ම සංඥාවෙන් අරගෙන අපාය දිවි ලෝක බ්‍රහ්ම ඔස්සේ ලෝකෙ ඔස්සේ සත්තා ගච්ඡanti සංසාරෝ ජාති මරණ ගාමිනෝ. ඒක මිච්ඡා දිට්ඨිගත සත්තා. ඒක මිත්‍යා දෘෂ්ටිගත වීමක් ආර්ය සත්‍යයට අනුගත කල. දැන් ඒ මොහොතේමනේ පස්සේ නෙමෙයි ඉමේ පංච උපාදානස්කන්ධේ. අර පස්ස වෙන්නත් ඕනේ. නැත්නම් පංච උපාදානස්කන්ධේ හට ගන්නත් ඕනේ. ඒ නිසා අපි ඒකට කියන uppannam කාම විතක්කම්, uppannam ව්‍යාපාද විතක්කම්, uppannam විහිංසා විතක්කම්. මේ තුනෙන් එකකින් එනවා. uppannam හටගන්න එපා කියලා නෑ. ඔබ බයයි ඒකට. ඒක ඇතුළේ දැවිල්ල නිසා ඔබ ඒකට එකතු වෙන්න බයයි. එහෙනම්
වෙන අරමුණක් හදාන සාන්ත සමාධියක් හදාගෙන හැංගිලා ඉන්න හදනවා. කැලේ හැංගිලා වගේ ධානයක හැංගිලා ඉන්න. අතකලමතාන යෝගීන් මග ඇරලා ඉන්න. හොඳයි මේවා නෙවෙයි නම් මේ දුක් ගෙනත් දෙන්නේ පරණ එකට එකතු නොවෙනවට නේද අනිත්‍ය කියන්නේ. පස්ස නිරෝධෝ. අල්ලා නොගැනීම. එකතු නොවීම. පංච උපාදානස්කන්ධය අනිත්‍ය. අමඤ්ඤමානේ. නිකන් බෑ එක දවසක් බලලා බෑ අනුපස්සිනෝ විහෙරතෝ. නැවත නැවතත් සෝවාන් සිට රහත් දක්වාම බලමින් වාසය කරන්නට ඕන. ඔන්න බුදු සමය අප්‍රමාදේ, ඔන්න විදර්ශනාව, ඔන්න උපාදාන පස්ස නිරෝධයෙන් වේදනා නිරෝධය. ඒ පෙළ එතරම් බලන්න. ඒක තුලම වේදනා නිරෝධයෙන් තණ්හා කරන්න දෙයක් නැහැ. තණ්හා නිරෝධයෙන් උපාදාන කරන්න දෙයක් නැහැ. උපාදාන නිරෝධයෙන් චිත්තාභ්‍යන්තරගත වෙන්න දෙයක් නැහැ. භව පච්චයා ජාති භව නිරෝධෝ නිබ්බානං. භව පච්චයා ජාති මාර්යාගේ මාර්ගයේ භවගාමී මාර්ගයේ සංසාර මාර්ගයේ. භව නිරෝධෝ නිබ්බානං බුදුන් වෙත යන පාර. මුළු බුදු සමයම එපමණයි. පමාද විහාරී සහ අපමාද විහාරී. අනේක තමයි අර සුනීතර සෝපාකට එහෙම ඔය වචන ටිකවත් ඕන නෑ. මම වචන ටික මේක තිබෙන නිසා මම මතක් කළේ. සුනීතර සෝපාකට කියන්නේ නැත්තේ එහෙම නෙමෙයි ඒක. මේ මම නතර වෙලා නුඹ නතර වෙයන් කියලානේ අඟුලිමාලටව දාලේ. අනිත් අයටත් එහෙම ක්‍රමයක් කියන්නේ නැති. ඔන්න ඔය පරණ එකට එකතු නොවී ඉන්න. ඔන්න පෙන්වන්න නැති ඔබ හදාගත්ත මේ වදයක් විඳින්නේ. මේක දැන් තියෙන එකක් නෙමෙයි මැරිච් එකක්. ඔක සිතුවිල්ලක් විතරයි. ඕක කෙනෙක් දෙයක් තැනක් කොට ගත්ත පරණ පුරුද්ද අතහැරලා ඔකට යන්න හරින්න එකතු වෙන්නේ නැතුව කියලා කියන්නේ නැති. වදාරන්නේ නැති. ඒ සරල සුන්දර පුංචි දහම මේ හුඟක් උගතුන් බහුල වෙලා පොත්පත් ලියන්න ගිලා විස්තර කරන්න ගිහින් උල්පතෙන් මතුවෙන්නා වූ මිහිරි සුපිරිසිදු සුන්දර ජලය ටික ගංගාවකට කලවම් වීම තුළින් මඩ වතුර බවට පත් වී නොපෙනී ගියා. ඒකේ තියෙනවා ඒ ජලය හොයන්න බෑ. මඩ වතුර නිසා. ඔය වරුදු 1700ක් තිස්සේ ශාසනයේ ගංගාවට උණ දේ මම කියන්නේ. ශාසනයේ නැමැති ගංගාව ගලාගෙන ආවා. ඒකට එකතු වුණ ಜಾති සංගායනා හරහා වාද විවාද හරහා ගඟක් ආරම්භක ස්ථානයේ සිට සාගරය කරා යද්දී කුඹුරු හරහා වැසිකිලි තියෙන නගර හරහා ගම් හරහා යද්දී මොනතරම් කසල එකතු වෙනවද? ඔබට කවදාවත් ගංගාව මොවට ගිහින් අර මුල් ජලය හොයන්න බෑ. මොකද කලවම් වෙලා තියෙන්නේ. හැබැයි උල්පතට ගියොත් ඔතරම් විශාල හුඟක් ජලය නැහැ, පිසු ජලය හම්බ වෙනවා. යන්න මුල් සමය හොයාගෙන. ටිකයි එතකොට. ඊට පස්සේ මේක නේද වෙන්න ඕන කියලා ඔබට තේරුණා නම් ධම්මස පෑදීම කියලා කියනවා. දැන් ඔබට නිකන් නම් බෑ. පරණ පාරේ යනවා වගේ යන්න බෑ. දැන් මෙතෙන්ට උත්සාහයක්, වීරියක්, විරේණ දුක්ඛං අච්චේති මේකට හුරු කරන්ට වෙනවා. ඒකට කියනවා සතිය කියලා. මෙයාට එකතු නොවෙන්න දිනු කරන්නා වූ සතිය. මෙන්න මේ පෙළදහම ඔබේ ජීවිතය තුළ හඳුනා ගන්න. ඔබ ඔය බාහිරින් වතෙන සාටෝප බෞද්ධකම තිබුණත් එකයි නැතත් එකයි. ඒක අනිත් අයට තිබුණාවයි. ඔබ මේක කරනවා නම් බුදුන් වෙත යන ප්‍රතිපත්තිකාමී බෞද්ධයෙක්. මම දකින්නේ එහෙමයි. අදාළ කරුණු තේරුම් අරගෙන අනුගමනීය ප්‍රතිපදාවක් තුළින් ජීවිතය ආලෝකමත් කරගන්නට ඔබට මෙම කරුණු පැහැදිලි කිරීම හේතු වාසනා වේවායි කියන සුභාශිංසනය කරමින් මම ඔබේ ඉල්ලීම මත පංච උපාදානස්කන්ධේ රූප උපාදානස්කන්ධේ පිළිබඳ විස්තරයක සේවතත් පංච උපාදානස්කන්ධේ පිළිබඳ විස්තරය මෙසේ එයින් මිදීම පිළිබඳ විස්තරය මෙසේ අවසන් කරනු ලබනවා. මෙම උතුම් ධර්ම දේශනය සඳහා සැදැහි දායකත්වය දෙනු ලබන්නේ අංක 66න් 8B මහල් වරාව පන්නිපිටිය ලිපිනේ පදිංචි චිත්‍රාංගනී ගලප්පත්ති මහත්මිය විසින්. පළමුව අපිටමයි තියෙන්නේ. අරමුණ ගෞරවනීය දේශකයන් වහන්සේට මාර්ගඵල අවබෝධය සඳහා මෙම ධර්ම දේශනය උපනිශ්‍රය වේවා. බලංගොඩ කරව් කැටිය පාරේ අංක 19 ලිපිනේ පදිංචි සිට මීට වසර 10කට පෙර දෙසැම්බර් මාස 4 වෙනි දින පරලෝසපත් දාස ව්‍යාපාර නිර්මාතෘ ජී.එම්. සුගතදාස ආදරණීය පියාණන්ට මෙම උතුම් ධර්ම දානින් ජනිත වන්නා වූ පුණ්‍ය කුසලය අවශ්‍ය නම් අනුමෝදන් වේවා.
දෙසැම්බර් මාස අනිවාර්යෙන් එහෙම කරන්න එපා. දෙසැම්බර් මාස 20 වෙනි දින 89 වන ජන්මදිනයේ සමරන ජීවත් සිටිනා ශ්‍රීලා සුගත දස ආදරණීය මෑණියන්ට දෙසැම්බර් මාස 17 වන ජන්මදිනයේ සමරන ඩොනල්ඩ් මැක්ස්වර්ත් ආදරණීය ස්වාමි පුරුෂයාට දෙසැම්බර් මාස 21 වෙනි ජන්මදිනයේ සමරන ලාල් ගලප්පත්ති සහෝදරයාට නොවැම්බර් මාස 24 වෙනි ජන්මදිනයේ සැමරු කුමුදුනී ගලප්පත්ති සහෝදරියට ඇතුළු පවුලේ සියලු ඥාති හිත මිත්‍රාදීන්ට නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසේවා උතුම් ධර්මාවදය පිණිස මෙම සදහම් දේශනාවේ හේතු වේවා. ස්වකීය උපන්දිනයන් සමරා දෙසැම්බර් සහ නොවැම්බර් මාස තුල ඉන් සතුටු වීම සඳහා ධර්ම දානයක් දුන්න ඔබ හැම දෙනාට සුබ උපන්දිනයක් වේවා. ඔබේ යහපත් අදහස් සඵල වේවා. ඔබටත් මට වගේම යාත්ම වශයෙන්ම දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාවේ යමින් බුදුන් වෙත යන්නට මං විවර වේවායි මාද ප්‍රාර්ථනා කරනවා. සබ්බිහිතයෝ වජ්ජන්තෝ සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව. සෑම දිනාටම තෙරුවන් සරණයි. රාගක්ඛයෝ නිබ්බානං